සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්සන සන්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහනීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ උන්වහන්සේත් අද බොහොම ඈත පළාත පොළොන්නරුවේ ඉඳලයි මේ ධම් දෙසම සඳහා වැඩම කරලා තියෙනවා. ඉතින් අද දායකත්වයේ කැලණිය ගෝනවල පදිංචිව සිටින දැනට විශ්‍රාමික සුවයෙන් සිටින සුවිසල් සේවාවක් රටට මේ ජාතියට සිද්ධ කළ අපේ නියෝජ්‍ය පොලිස්පති HMB එහෙරත් මැතිතුමන් ඒ මැතිනිය ප්‍රධාන පවුලේ සෑම දෙනා පුතණුවන්ගේ 46 වෙනි උපන්දිනය බවත් මතක් කළා. කැනඩාවේ පදිංචි. අවුරුදු 46ක්. දැන් වසර ගණනාවක් කැනඩාවේ. ඒ නිසා බෞද්ධයා නාලිකාවෙන් බණක් කියමු කියලා පුතාගේ යෝජනාව. අප්පච්චි ඒක ඉෂ්ට කරනවා. දරුවන්ට එන්න යන්නයි බැරි. රටේ තත්ත්වේ කවුරුත් දන්නවා. පින්වත්නි, අද මේ මාතෘකා කළේ අංගුත්තර නිකායේ කියන බණ පොත. මේ අංගුත්තර නිකායේ 3 වෙනි කොටස නැත්තම් තික නිපාත. ඒ තික නිපාතේ තියෙන සූත්‍රයක් ජරූපනීත. මේ ජරාවට යන්නේ එක ගැන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩිපුරම ප්‍රිය කළේ ගස් යට වැඩ ඉන්න. උන්වහන්සේගේ චරිතේ තිබුණෙම සුවිශේෂී ලක්ෂණයක් ගස් යට. අපිටත් වදාළ ඒකයි රුක්ක මූලගතෝවා. හොඳට අතුපතු තියෙන ගහක් යට වාඩි වෙන්න. හරි සැනසෙල්ලක්. අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි පෞගිය කාලේ ඉන්දියාවේ තමිල්නාඩුවේ නළුවෙක් මැරුණා. ඒ නළුවා විකට නළුවෙක්. විකට නළුවා වුණාට ඉන්දියාවේ ජනප්‍රිය වුණා. ඒ මිනිස්යාගේ මරණයට රාජ්‍ය අනුග්‍රහය. අබ්දුල් කලාම් මැතිතුමා ජනාධිපතිතුමා පවා ප්‍රිය කරපු කෙනෙක්. ඇයි මේ මිනිස්යාට ඔච්චර ප්‍රසිද්ධියක් ඇතුනේ? ගස් 35 ලක්ෂයක් වවලා තියෙනවා. තමන්ගේ අතින් ගස් 35 ලක්ෂයක් තමිල්නාඩු විටෝල තියෙනවා. ඒකට සලකලා තමයි මැරුණට පස්සේ වෙඩි මුර තියලා මිනිහ ඉස්සුවේ. ඔක්සිජන් ගස්. දැන් මේ ආම්දුරුවන්ටත් පේනවා ඇති අපි ඉස්සර පොළොන්නරු පැත්තට යද්දී කොච්චර ලස්සනද පරිසරය. දැන් කාන්තාර වගේ පේන්නේ. ඉස්සර ඔය බස් වල එම ගියාම නතර වෙලා උයන තැන් තින ඔය මනම් පිටියේම. දැන් ඒව බෑ. ඔක්කොම එලි කරලා. ඒකයි අලි ගමට එන්නේ. එදා බුදුහාමුදුරු වැඩ ඉන්නවා ගහක් යට. බොහොම වයසක බමුණු දෙන්නෙක්. දෙන්නටම අවුරුදු 120යි. නමුත් තරුණ කාලේ චර්යාව හොඳ නිසා
ඒ දෙපළ බොහොම ශක්තිමත්. මේ දෙන්න බුදු හාමුදුරුවෝ ළඟට ආවා. ඔළුවේ තිබුණ ජටාව ඒක ගලව ගත්තා. කකුලේ තිබුණ ලී ශෙරෙප්පු දෙක ඒකත් පැත්තකින් තිබ්බා. ඇයි මේ යන්නේ පිදිය යුතු උතුමෙක් ළඟටයි. ළඟට ගිහින් වැන්ද මේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමත් දැන් කියපු කතාවමයි කිව්වේ. ඒ දෙන්න කිව්වේ දැන් මේ පොලිස්පතිතුමත් මගේ කනට කිට්ටු කරලා ඕක කිව්වා. දෑත් වට්ටිය දෙන ගම. අනේ ආඳුන්නේ නැමින්න බෑ පහත් වෙන්න බෑ. කකුලේ අමාරු. අවුරුදු 70ක් විතර වෙච්ච මෙතුමාට මේම නම් 120ක් පිළිච්චයට කොහොම ඇද්ද නැමෙන්න පුළුවන්ද? දෙන්න වැන්දා දෙකට නැමිලා ආඳුනේ අමාරු. වාඩි වුණා බොහොම අමාරුයි. වාඩි වෙලා ඔන්න මුලින් දෙන්නගේ කතාව කියනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි දෙදෙනා පුංචි කාලේ ඉඳලා යාළුයි. අපේ දෙමව්පියොත් එමයයි. දෙමව්පියන්ගෙන් අපි පුරුදු වුණා අපි දෙන්න එක පාසලට ගියේ එක සරසවියට ගියේ විශ්වවිද්‍යාලේ. ඉගෙන ගත යුතු ශිල්ප ශාස්ත්‍ර බාහු සච්ඡංච සිප්පංච විෂය 80 90 අපි ඉගෙනගෙන තියෙනවා. අපි දෙන්න මේ පළාතේ ඉන්න බුද්ධිමත් දෙපළක් වේද වේදාන්තර පිළිබඳ දැනුමක් තියෙනවා. අපි දැන් වයසයි 120යි. අපේ දරු මල්ලොත් දැන් ලොකුයි මුණුබුරු මිනිබිරියන්ගේ දරුවොත් අපි දැකලා ඉන්නේ. අපි දෙන්න බොහොම මිතුරුයි. කොහේ හරි ගියත් අපි දෙන්න එකට යනවා. ඉගෙන ගත්ත අරි අම්බ කළා නාස්ති කළේ නෑ. දරුවන්ටත් බෙදුවා. දරුවෝ දිහා බලලා දැන් අපි සතුටු වෙනවා. මේ සවැත් නුවරම ස්වාමීනි අපිට වඩා වයසෙන් අඩු අය ඉන්නවා අතපානවා ඉඟා කනවා. ඒ මොකද තරුණ කාලේ වැරදි විදියටයි ජීවත් වුනේ. ලද්දං විනාශේති. ලැබිච්ච ටික වියදම් කළා නාස්ති කළා. දැන් අතපානෝ. අපි ආපදාසු භවිෂ්‍යති. ආපදාවක් වුණොත් ගණ්ඩයි කියලා යමක් ඉතිරි කළා. අපි දෙන්න ණය උනේ නෑ අනනසුකං. ඒ නිසා සතුට තියෙනවා. නිකං හිටියෙත් නෑ. වත්තේ පිටියේ වැඩ කළා. භෝග සම්පත් තියෙනවා. දැනුත් අපි වාඩි වෙලා ළමයින්ට ඕවයි කියලා දෙන්න. දැන් අපිට කරන්න බෑ අපේ උපදේශ පරිදි ළමයි කරනවා. දැන් මේ ඔබ වහන්සේ දකින්නයි ආවේ. ඔබ වහන්සේ ගැන ලොකු ප්‍රසිද්ධියක් මේ රටේ තියෙනවා දැන්. අපිට දැන් 120ක් විතර වයසයි අපි කුඩා කලවත් දැකලා නැහැ. මේ රටේ මිනිස්සු මේ තරම් කෙනෙකුට වඳිනවා. ඔබ වහන්සේ ඉන්න පැත්ත බලාගෙනත් මිනිස්සු අත් දෙක තියාගෙන වඳිනවා. අපිට පේනවා සමහරුන්ගේ කටෙන් කියවෙන්නෙම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේක කියනවා. තවත් සමහර උගත් බමුණු කියනවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා වදිනවා. මේවා අම්මා තාත්තා දුන්නු ගුණ නෙමෙයි. බෝ මුලදී ඔබ වහන්සේ ලැබුණයි කියලායි කියන්නේ. රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා මේ සියල්ලත් අතෑරියා. ගෙදරක උන්නනන් දැන් රජ කෙනෙක්. මේ දේ නෑ කියන්න දෙයක් නෑ සතරමා නිදාන. සියල්ල දමලා ගාලා අකින් කුසල ගවේෂී. කුසල් යනු කුමක්ද? මේකයි පරිේක්ෂණය. ඒ නිසා ඔබ වහන්සේ ගැන පුදුම ප්‍රසිද්ධියක් මේ රටේ තියෙනවා. රජවරු පවා ඔය කෝසල රජුරෝ දවසට 2-3 විටක් ඔබ වහන්සේ දකින්න එනවා. අනාථපිණ්ඩික සිටුතුමා ඒම්බැලී නම් විශාකා මේ අයත් නිතර එනවා. ඔබ වහන්සේ දකින්න වඳින්න පුදන්න. අපිටත් ලොකු ආශාවක් ආවයි ඒකයි මේ ආවේ.
දැන් ඉතින් කාලේ ඉවරයි. අනේ ස්වාමීනි බලන්ඩ අපි දැන් ක්‍රමක්‍රමයෙන් නාකි වෙලා ඉන්නේ. එක පාරට 120ට කියන්නමේ. උපන් කාලේ ඉඳලා අවුරුදු 120ක් ඇවිල්ලා තියෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒකටයි කිව්වේ ජරාව. දැන් අපි ජරාවට පත් වෙලා. ජරාව කියන්නේ නාකි. ඊළඟට දැන් අපි ලෙඩයි. නැගිට්ටම වාඩි වෙන්නත් බෑ, වාඩි වුණාම නැගිටින්නත් බෑ, දැන් මතකත් නැහැ. සමහර විට මේ ළඟ තියපු දේ මතක නැහැ. මොකද වයසට ගිහිල්ලා. ලෙඩයි. වයසට යනවා, නාකි වෙනවා, ලෙඩ වෙනවා, අන්තිමට මරණයෙන් ඉවර වෙනවා. මැරෙන්නයි මේ යන්නේ. එහෙමනම් මරණය කරා යන මේ ජීවිතයේ සැප පිණිස පරලෝකේ මොනවද කරගත යුත්තේ? ඔන්න ආපු ප්‍රශ්නේ. බෞද්ධයෝ නෙමෙයි. මේ දෙන්න චතුරාර්ය සත්‍ය ඉල්ලුවත් නෙමෙයි. නිවන ගැන බලාපොරොත්තුකුත් නැහැ. නිවන් ඉල්ලුවා නෙමෙයි ඇවිල්ලා. ස්වාමීනි පේතස්ස කියන්නේ පරලෝක සැප පිණිස දැන් ඉවරයි කාලේ. මැරිලා ආයි ඉපදෙන බව අපි දන්නවා. ඒ විශ්වාසය තියෙනවා. පරලොව සැපවත් කරගන්න නම් කල යුත්ත මොනවද? ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිතයි කයයි වචනයයි සංවර කරගෙන. මේ අපි මේ කරන ක්‍රියා කොටස් තුනයි. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. පරපණ, නැසුම, සොරකම, අනාචාරය. ඕකෙන් වැළකෙන්න. කටින් කරන වැරදි 4ක් තියෙනවා. බොරුව, කේලම, සිත රිදෙන වචන, සම්පප්පලාප කියන ඉස් වචන. ඒකෙන් වැළකෙන්න. මනසින් කරන වැරදි 3ක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභේ, අන්සතු දෙයට ආසයි. ව්‍යාපාද, කේන්තිය, මිත්‍යා දෘෂ්ටිය. අද ලෝකෙම වෙලාගෙන මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න පොලිස්පතිතුමනි දකින්න ඇති ජනමෙස් සමාජ මාධ්‍ය වලින් කුම්භ මේලා කියන්නේ ආගමික උත්සවයක්. අඩුම තරමේ ලක්ෂ 50කට වැඩි සෙනගක්. ලක්ෂ 50කට අධිකයි. ඔක්කොම නිර්වතින්. ඒ උත්සවේ එමයි කරන්නේ. පිරිමි අය විතරයි. කිලෝමීටර් 5ක් 6ක් දුර පෙරහැරක්. කල ගෙඩි අරගෙන කුම්භ කියන්නේ කල. ඒ කුම්භ රාශි කියලා එම කියන්නේ. ඒක උත්සවයක් ඒ දෙයියන්ට. අර ඉන්දියාවෙන් තානම් කළා එළුවෙන් යන්න තානම්. ඒ නිසා මේ තරුණ ළමයි වයසක අය නෙමෙයි. තරුණ කොල්ලෝ පුංචි අඹුඩයක් ගා ගන්න. සුදු පාට රෙදි කෑල්ලක් එල්ල ගන්නවා බඩේ යටට. ඊළඟට අලු මූණේ ඉඳලා ඔක්කොම ගා ගන්න. රතු පාට වදමල් මිරිකපු වතුර ඔළුවෙන් වක් කර ගන්න. කොණ්ඩෙත් දිග ඇරගෙනයි අර තරුණ ළමයි. පුදුමේ කියන්නේ මහා පාරක එළුවෙන් යන්න පුළුවන්ද? කිලෝමීටර් 5ක් විතර. පයින්. පුදුම අප්‍රසන්නයි. ඕක ඔය අප්‍රේල් මාසේ හැම අවුරුද්දෙම කරන දෙයක්. ඕවා ඒ ආණ්ඩුවෙන් ලොකු වියදමක් කරන උත්සවයක්. යමුනා ගඟ ළඟ. යමුනා නදිය ළඟින් තමයි ඔක පටන් ගන්න. මා පාරේ යන්නේ. අතර පැත්තෙම පහරවල් වාලා අලු ටික ගාගෙන නිරුවතින් මිනිස්සු දෙපැත්තේ ඉඳලා ගෑනු හිම බලාගෙන ඉන්නවා. වඳිනවා. මේ නිරුවතින් යන උන්ට. උත්සවයක්. ඒක කරලා සතියක් ගියේ නෑ මුළු ඉන්දියාවම විනාශ වුණා. මුළු ඉන්දියාවම දැන් ඉවරයි. මතක ඇති මීට අවුරුදු 2-3කට කලින් අපේ පොලිස්පතිතුමාට හොඳ මතකයක් ඇති. නේපාලේ ලොකු උත්සවයක් දැන් ඒක තානම් කළා. ලොකු උත්සවයක් මොකද පිට්ටනිය පිරෙන්න කිරි ගවයෝ. දාස් ගානක් දාලා යනින් ගමන් බෙල්ල කපාගෙන යන්න ඕන.
කඩු අරගෙන කපලා අර පොළොව රතු කරන්න ඕනේ ලේවලින්. ලේවලින් පොළොව රතු කරලා දවස් 3ක් ගියේ නෑ පොළොව කිදාගෙන ඔක්කොම ඇතුළට ගියා. භූමිකම්පාවක් ආවා. පොළොව පලාගෙන ගියා කියලා කිව්වේ ඔක්කොම. ඔය කරපු අපරාධයට. ඔය මිත්‍යා දෘෂ්ටිය. කටු ගාන එකයි දිව ඇදලා කට්ට ගාන්න මේ කටාස්සෙන් කටු ගාන්න පිටේ දාලා එල්ලි යන්න ඔය කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන් වෙන්නේ නෑ සෙතක්. එතකොට ඔන්න පේතස්ස සුකාය පරලොව සැප ගන්න නම් ඔන්න ඔය දස අකුසල්. කයින් කරන වැරදි 3යි, කටින් කරන වැරදි 4යි, සිතින් කරන වැරදි 3යි. ඕකෙන් මිදෙන්න ඕන. ඊළඟට පිනයි කියලා සම්මත දේ කරගන්න ඕන. පින් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඔය පින් වලින් දස පුණ්‍ය ක්‍රියා. දැන් අර මුලින් කිව්වේ දස කුසල ක්‍රියා. කයෙන් කරන වැරදි 3 මිදෙනවා. කටින් කරන වැරදි 4 මිදෙනවා. සිතින් කරන වැරදි 3 මිදෙනවා. ඕකට තමයි කුසල් දක්ෂතාවය. සතෙක් මරන්න අවස්ථාව ආවත් මරන්නේ නැහැ. ඒ වෙලේ කොහොම හරි බේරෙනවා. සතාව බේරනවා. ඇයි මේක කරලා විඳින්න යන දුක අපි හිතන්න ඕන. කරන කලට කරනකොට සැපයි. දැන් බලන්න හොඳ නිලධාරි පිරිසක් පොලිසියේ හිටියත් එක්කෙනෙක් දෙන්නෙක් කරන යම් ක්‍රියා නිසා මුළු පොලිසියටම බයිනවනේ. ආන්දර ගොල්ලෝ අතරත් එහෙමයි. එක්කෙනයි දෙන්නයි මොකක් හරි කරන්නේ. ඊළඟට මුළු ශාසනයටම බයිනවා. එකයි කරන්නේ. ඒක තමයි උලුප්පල පෙන්වන්නේ. දැන් පොලිසිය වේවා අමුදාවේ වේවා ශාසනයේ වේවා මේ කරන හොඳ දේවල් උලුප්ප පෙන්වන්නේ. ඒව කරන්නේ. මොකෙක් හරි නොසණ්ඩාල වැඩක් කළොත් ඒකමයි මේ රටේ පෙන්වන්නේ. ඒක මේ රටේ තියෙන ස්වභාවයක්. ඒවා ඕපා දූප කියන්නේ ඒවට. ඒවා නැවත පෙන්වනවා. දැන් අර කොයිද යන්නේ උන්වහන්සේ කෙනෙක් සිවුර නැතුව අඳනේ ඇඳගෙන මිනිසුන්ට ගාලා ඕක කොච්චර පෙන්නුවද? එතකොට තුන් වේලම බුදුන් වඳින උන්වහන්සේලා කොච්චර ඉන්නවද? පෙන්නනවද එකක්වත්? පෙන්වන්නේ ඒවා. අර කොයිද යන කාලකන්ණිය කරපු එක පෙන්න ඒක උසි ගන්නවා. දැන් පොලිසිය කොච්චර හොඳ මාතෘ ඉන්නවද? දැන් මේ මාසේ මේ බෞද්ධ නාලිකාවේ ඔක්කොම පොලිසිය ලොකු මාතෘන්ගේ බණමයි මං කිව්වේ. පුදුමයක් ඒකත්. ඕක මං කිව්වේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි මුළු බස්නාහිර කොළඹ පළාතෙම ට්‍රැෆික් OIC. දැන් තාම සේවය කරන එයාගේ දරුවක් ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ. දුවක්. හරියට බනානෝ ඒ දුව. ඒ ඕස්ට්‍රේලියාවේ ඉඳලා තමයි දුව අප්පච්චිට කියන්නේ ඔන්න දැන් බණ යනවා බලන්න කියලා. බණ්ඩාර කියලා මාත්‍යේ. මේ ගිය මාසේ මේ බණක් කිව්වා. කොහමදයි අඳුන ගත්තේ ගුවන් විදුලියේ බණක් තිබුණා අපට. ගුවන් විදුලියේ අවුරුදු ගානකට පස්සේ මම ගුවන් විදුලියට ගියේ. ගිහිල්ලා එළියට ආවා. එදා ඩ්‍රයිවරුත් නැහැ කොරෝනා ඔක්කොම ගෙවල් වල ගිහිල්ලා. එළියට එද්දිම ගුවන් විදුලියේ ඉස්සරහාම 154 බස් එක තිබුණා. මං හිතන්නේ අවුරුදු 20කට 25කට විතර පස්සේ බස් එකට ගොඩ උනේ. මම බස් එකේ සෙනග නැහැ. කොරෝනානේ. ඩ්‍රයිවර්ටත් පුදුම සතුටක්. කොන්දොස්තරට ඊටව අනේ වඩින්නක කියලා ඉස්සරහින්ම වාඩි වුණා. වාඩි වෙලා බස් එක අද්දන්න ඔන්න වෙන වෙද්දී පොලිස් ජීප් එකක් කළා නතර කළා බස් එක ඉස්සරහින්. නතර කළා කොන්දොස්තරට අඬ ගාලා කියනවා හරි ඉන්න ආම්දුරන්ට බයින්න කියපන්. බය වෙන්නේ නැද්ද? කොන්දොස්තරත් බය වෙලා ඩ්‍රයිවරුත් බය වෙලා මමත් බය වුණා. අල්ලන් යන්නද යන්නේ මොකක් වුණත් දන්නේ මොනවාරි බනට කිව්වත් දන්නේ නැහැ. ඇයි බය වෙනවනේ? බයින්න කියපන් කිව්වට පස්සේ ඉතින් මම බැස්සා. බැස්සට පස්සේ බලන OIC මාත්‍යා මට කියන මේ ආඳුරනේ මම යන්නෙත් කොළොන්නාවට නගින්න මං ගෙනියන. නෑ ඊට එක්කන් ගියා. දැන් එදා ඉඳලා බොහොම යාළුයි.
බොහොම මිත්‍රයි. හොඳට බණක් දන්නවා. ඒ වාගේ අය ගැන ඒවා පෙන්වන්නේ අර මොකෙක් හරි බෙල්ල කපලා ගෑණිගේ බෙල්ල උස්සන් ගියක මාස ගාණක් පෙන්නුවා. ඌ බෙල්ල කෑවද මොනව කළද මන්ද ඒකමනේ පෙන්වුවේ. හොඳ දේ අපි පෙන්වන්න ඕනේ අගයන්න ඕන. දැන් මෙන්න මෙතනදී ඒකයි මේ බුදුහාමුදුරු කියන්නේ මේ බමුණු දෙන්නට. කයෙන් වචනයෙන් සිතින් කරන වැරදි වලින් මිදෙන්න මුලින් මිදිලා පින් කරගන්න පළවෙනි එක දානේ. දානේ ගැන ඕන තරම් බණ කියලා තියෙනවා. දෙන ජාතිත් පෙන්නලා තියෙනවා දස වස්තු. ඔන්න දීලා නැත්තම් මෙන්න මේ ජාති දෙන්න ඕන දානේ. ඔන්න මතක තියාගන්න. මෙන්න මේවා දීලා නැත්තම් ඉදිරියට මේවයි දෙන්න ඕන. අටපිරිකරම නෙමෙයි. මෙන්න දස දාන වස්තු. පළවෙනි එක අන්නං කියන්නේ කෑම. දීලා තියෙනවනේ. තව දෙන්න ඕන. අන්න දෝ හෝති බලදෝ. අන්න කෑම දුන්නාම තමයි පණ ලැබෙන්නේ. පණයි කියන්නේ ඇඟේ ශක්තිය. දැන් පොලිසියේම වැඩ කරන හොඳට ඇඟේ පණ තියෙන්න බෑ. මංකොල්ලකාරයෝම අල්ලන්න දුවන්න බෑ. ඉස්සර පොලිස්පතිතුමනි ඉස්සර අපි පොඩි කාලේ පොලිසිය දැක්කම බයයිනේ. මා උසමාත රැවුලක් බීම තියලා කොට කලිසමක් ගාලා මේ ලොකු පොල්ලක් අරගෙන බොරැල්ලේ පැත්තේ මේ පයි. ඔය ඔබේසේකරපුරේ ඉස්සර කියන්නේ කොච්චියාවත්ත. ඉස්සර පොලිසියට කියන්නේ කොච්චි කියලා. ඇයි හරි සැරයි. කොච්චි සැරයිනේ. ඒ පොලිස් ශාලාවල හිටපු ගෙවල් තිබුණේ. ඔබේසේකර පාරේ. කොච්චියාවත්ත කියලා කියන්නේ. දැන් පොඩි කොල්ලෝ ඉන්නේ පොලිසිය උංග දැක්ක විනායන්. කුඩුකාරයෝ වල්ලන්න කියලා කුඩුකාරයෝ පොලිස්කාරයන්ට ගාලා. වට වෙලා ගාලා. ඇයි දැන් ෆිට් එක නැහැ. දීලා නැහැ කෑම. කෑම දීලා තිබුණා නම් හොඳට පණ එනවා. පානං කියලා කියන්නේ මොකද්ද? බොන જાති. අරක්කු නෙමෙයි. කසිප්පු නෙමෙයි. ඒවා නෙමෙයි. ඉස්සර තිබුණා මතක ඇති ඈම ගෙදරකම අපි පොඩි කාලෙත් දැකලා තිනවා තරමක මුට්ටියක වතුර පුරවලා පොල් කට්ටකින් වාලා තියෙන පොල් කට්ට හොඳට සුද්ධ කරලා තම්බලා පොල් කට්ට සුද්ධ කරලා තැඹුවම වෛරම් වැටෙනවා. ඒකෙන් තමයි කලේ වාලා තියෙන. ඉතින් යනකොට වතුර ටිකක් දාලා බොන්න පුළුවන්. පින්තාලි දැනුත් අය 150 මේ 160 බස යනකොට කෑගන්නේ පින්තාලි කියලා. ඉඹුටාන්ට යනකොට තියෙනවා ගමක් පින්තාලිය. ඔය දැන් පුරාලේ ඉඳලා යනකොට ඇස්වාට්ටුවේම කෑ ගන්නවනේ බස්කාරෝ පින්තාලි නගින්න කියලා. ඒ ගමක්. ඒ ගම ප්‍රසිද්ධ වුණේ කලයක් තියෙනවා දැන් පයිප්පේ දාලා. දැන් පයිප්පයක් දාලා තියෙනවා. බොණ්ඩ වතුර. කුරුල්ලන්ට සත්තුන්ට. දැන් ඉස්සර දියවන්නාවෙන් පටන් ගන්න ඔය ඇල තමයි අපේ පන්සල් පැත්තෙන් යන්නේ. දියවන්නාව. ඔරුගොඩවත්ත දක්වා යනවා කැලණි ගඟට. ඔරුගොඩවත්ත ඒ බෝට්ටු වලින් ගිහිල්ලා එතනින් තමයි කැලණි ගඟට ගොඩ වෙන්නේ. කොච්චර ලස්සනද වතුර. සුදු වැලි. අපේ ආච්චි අම්මා ඉතින් ළමයි 12ක්නේ. උන්ගේ ළමයින්ගේ ඔක්කොම ඇඳුම් ඔක්කොම අරගෙන යන්නේ ඕකේ නාන්න. ගීලා රෙදි ටික සෝදලා දවසම ගඟේ. අයියා රෙදි කන්දරාව සෝදලා නාලා අපිත් ඉතින් බල්ටි ගාලා නාලා තමයි යන්නේ. දැන් පුළුවන් එක ඔයකට බයින්න කුරුල්ලෙකුට කාක්කෙකුටවත් බෑ. දැන් ඉස්සර කොක්කු හිටියේ වතුරේ. දැන් කොක්කු ටික මාපාරි කුණු කන්දේ. කුණු කන්නේ කොක්කු. ඇයි උන්ට වතුර නැහැ ඉන්න. එන්සෝ ගෙවල් ළඟ ඉඩ තියෙන තැනක පුංචි බේසමක වතුර පුරවලා තියෙනවා. කුරුල්ලන්ට පළවෙනි දවසේ පොඩ්ඩක් බීලා යනවා දෙවෙනි දවසේ බයයිනේ සතියක් උතර ගියාට උන් බය නැහැ උන් එලා පිණුම් ගන්න ඕකේ ස්විමින් pool ඔන්න කුරුල්ලන්ට ස්විමින් pool ඇදුවා වෙනවා ඊට පස්සේ උන් බල්ටි ගන්නවා නානවා ඔළුව වනනවා නාලා අපිටත් බායි කියලා කිචි ගාලා යනවා යන්න මේ සත්තුන්ට බොණ්ඩ වතුර අන්න පාන ඊළඟ කාරණාව වත්ත කියන්නේ ඇඳුම් ඒත් දෙනේක හොඳ ඇඳුමක් දෙන්නත් ඕන. ඇඳලා පට්ට ගාලා කැරපොත්ත කාපුවා දුන්නම
පින තමයි ආයි අපි එන්නෙත් පට්ට ගාලා වගේ නිකන් කිසිම ප්‍රියක් නැති උන් ඉන්නේ. ඔය තරුණ ළමයිනේ කිසිම ගැම්මකට නැති කිසිම ලස්සන මොකක්වත් නැති උන් ඉන්නේ. ඒ ඇයි අර විදිහ දෙන වස්ත්‍රයක් අලුත් දෙයක් දෙන්න ඕන. කවුරුත් ආසයි. කැනඩාවෙන් කිව්වට පස්සේ මතකුනේ මටත් ඔය ගිය අවුරුද්දේ ගියාට නෝනා කෙනෙක් අනේ එවල තිබුණ අන්ඩර්වෙයාර් පිරිමි ළමයින්ට 200ක් ගින් දුන්නේ මම බොහොම ඈත. මේ අවුරුද්දට මම ඔක්කොම දුන්නේ ඒවා. මං සල්ලි දීලා ඒ එවපුවා. මම කන්දක් උඩ හිටියේ පොත් බෙදලා. අර වැඩ කරපු ළමයින්ට දුන්නා. උන් දැක්කේ නෑ මං ඉන්නවා. අලියෙනවා. අර මම බලාගෙන අර තරුණ ළමයි අර පැකට් මං ලස්සනට ඔතලා දුන්නේ. ඒක ගලෝලා පොලිස්පතිතුමනි අරගෙන ඉඹල බලනවා. අර පිට රටින් ආවම හරි සුවඳයිනේ. ඔන්න එතකොට තමයි සතුට තියෙන්නේ. දෙනවා නම් අලුත් එකක්. වත්තං. එතකොට අන්නපාන වත්ත ඊළඟට යාන කියන්නේ ඒ කාලේ මේක මට තාම මේක තේරෙන්නේ නැහැ. යානාව. බුදුහාඳුරු අනාගතේ බලලා කියන්න ඇත්තේ. ඒ කාලේ සත්තු උඩ යන්නත් තාන. දෝලාවේ යන්නත් තාන. ගොන් කරත් යන්නත් තාන. ඒ වුණාට ආම්දුගොල්ලෝ නැවේ ගිහිල්ලා තියෙනවා. බෝට්ටු වල ගිහිල්ලා තියෙනවා. ඒමනම් ඒ දඬු පාලම් අදන එක මාපාර අදන එක ඒවත් යානාව මිනිසුන්ට යන්නනේ. දැන් ඔය පොළොන්නරු පැත්තට ගියාම බයිසිකල් වල යනවා. කොළඹ අපිට යන්න බෑ. හරි ලේසි. දැන් අපි කාර් එකක වෑන් එකකම යන්න අර බයිසිකලේ වාඩි වුණා පේමන්ට් එක උඩිනුත් ගිහිල්ලා ඉවරයි. ඒ ආම්දුරු මම බලාගෙන එයා ගිහිල්ලා ඉවරයි අපිට කලින්. අපිව ගණන් ගත්තෙන්නේ අපි කාර් එකේ නෝ එයා පේමන්ට් එක උඩ දාලා කොල්ල එක ගිහිල්ලා ඉවරයි. පැයකට කලින් ගිහිල්ලා. ඉක්මන් ගමන ට්‍රැෆික් නැහැ. එතකොට ට්‍රීවිල් එකක් පන්සලට දාන ගේන්න ඔය මිනිස්සු ඉන්නවා. මිනිස්සු පූජා කරනවා. එතකොට වත්තං යානං. ඊළඟට මල් මාලා පන්සලක ලස්සනට මල් තියෙන්න ඕන. දැන් කැනඩාව ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ පන්සල් වලට ගියාම බුදු පිළිමේ පිරෙන්න තියෙන්නේ මල්. දැන් ප්‍රංශයේ උත්සවයක් තියෙනවා පැරිස් නගරේ පන්සලේ ඕකිඩ් පූජාව. මාස 6ක් මල් පර වෙන්නේ නැහැ. කොහොමද? සීතල කාලේ පටන් ගන්න. බිත්ති වල ඔක්කොම ඕකිඩ්. වතුර චුට්ටක් දාන්නයි තියෙන්නේ. එතකොට බුද්ධ පූජාවට මල් මාලා මල් වඩන් මේව මා පුදුම පූජාවක්. මල් පූජාව. මල් ගස් ටිකක් වවන්න පුළුවන්. ආරාම රෝපා කිව්ව ඒකට. ආරාම රෝපා කියන්නේ මල් ගස්. මී පැණි තියෙනවා බුද්ධ පූජාවට තියෙනවා ලස්සනයි පරිසරේ. ගෙයක් දොරක් පන්සලක් ආරාමයක් ළඟ හොඳට මල් තියෙනවා නම් කොච්චර ලස්සනද? ඒකත් එක්තරා පූජාවක්. ඊළඟට ගන්ධ පූජා කියන්නේ සුවඳ. ඔය අඳුන් කූරු දුම් කපුරු සඳුන් ඔය තියෙන සුවඳ જાති. ඉස්සරේමයි කොට්ටන් ඒ පොල් જાති අතුන ඒවා කොටලා ඒක හරි සුවඳයි පත්තු කළාම. ඔය සුවඳ මුල් જાති ඒවා පූජා කරන්න. සුවඳ જાති. ඊළඟට කිව්වා විලේපන. විලේපන කියන්නේ මේ ඇඟේ ගහන තෙල් જાති. ක්‍රීම්. ඔය දැන් මේ දවස්වල අපිටත් කකුල රිදෙනවා අත රිදෙනවා කිව්වම එක එක අය එක එක જાති ගෙනලා දෙනවා. ආඳුන්නේ මේක බොහොම හොඳයි. මේක ගන්න කියලා ඒක දෙනවා. දැන් මොකෙන්ද සනීප වුනේ කියලා හොයා ගන්න බැරුව මන් දඟලනවා. ඇයි දෙනේ ඔක්කොම කැව්වා. දැන් මට දැන් තාම ටිකක් රිදෙනවා. දැන් මටම තේරෙන්නේ මේක මොකෙන්ද මේක හරි කියේ. තෙල් જાති, බේජ් જાති. විලේපන කිව්වේ ඒකයි. ඒකම මේ තීන්ත જાති තේවට ඇතුළත්. පන්සල් චෛත්‍ය වලට ගන්න විලේපන ආලේප කරන ඒවා. මේවා පූජාව. ඊළඟට කිව්වා සෙය්‍ය කියන්නේ මේ වාඩි වෙන ඒවා. ඇඳන් පුටු කොට්ටයක් මෙට්ටයක්
පැදුරක් ඉස්සරෝයි ගංවල දැන් පොළොන්නරු පැත්තට ගියාම මමත් ඉස්සර හරියට ගෙනල්ලා තියෙනවා. පැදුරු, කොට්ට, ඉදල්, කොසු. බුදුහාම මේ පන්සල්වල පිරෙන්න තියෙනවා. ඕනෑම කෙදරක දානයක් වුණාම ওই කරු ඕක දෙනවා. කොළඹත් ඉස්සරේමයි. දැන් දෙන්නේ නැහැ. පන්සල අතු ගන්න ඉදලක් කොස්සක් දැන් අපි සල්ලි දීලා ගන්න. දැන් අද දවසේ 3 මාසේ අවුරුද්දේ දානවලට ඕවා නැහැ. දැන් ඒ වෙනුවට මේ මල් බොකේ තියලා තියෙනවා මේෂ උඩ. ඕක පර වෙලා යනවා. ඉස්සර මිනිස්සු පූජා කළා කොට්ටේ පැදුරේ. ඕකට කියන ගරු පූජා. ගරු භාණ්ඩ. ඒවා පූජා කරලා. ඒවත් එක්තරා මේ ආසන පූජා. බංකුවක්, පුටුවක්, පත් කඩයක් එළලා වාඩි වෙන්න. මොන බලන්න. ඊළඟට ආවාස. ගෙවල්. කුටි අදනේවා, ගෙවල් අදනේවා, ධර්මශාලා, විශ්‍රාම ශාලාවක් පුළුවන් කාලේ අදලා තිබුණා නේ. කුරුල්ලන්ට ඉන්න තැන් ගස් ඒවත් ආවාස. දේවා දෙයියෝ ඉන්න ආවාස. කොස් ගාක්, දෙල් ගාක් හිටවන්න පුළුවන් නම් අබ ගාක් දෙයියෝ ඉන්නවා. දෙයියන්ටත් විමාන වුණා. කුරුල්ලෝ ඇදෙනවා. ගස් බෙනවල ලේන්නු ලේ දැන් ඒම සත්තුන්ටවත් නැහැ. ඔක්කොම කපලානේ. ඔක්කොම කපලා. ආවාස. ඊළඟට වච්ච කුටි, වැසිකිලි. ඉස්සර තිබුණා වැසිකිලියයි කැසිකිලියයි කියලා දෙකක්. වැසිකිලි කියන්නේ මල මේ වැසිකිලි කරන තැන, කැසිකිලි කියන්නේ මුත්‍රා කරන තැනක්. මුත්‍රා කරන්න තානම් වැසිකිලි කරන මේ තැනට ගිහිල්ලා. ඒවා මා ලොකුවට විනය පිටකේ තියෙනවා. ලේසි නෑ ඒක බොහොම ගැඹුරට කියවන්න ඕන ඕක. ඕක 1505 විතර මේට ආවනේ සුද්දෝ. උන් හිටියානේ අවුරුදු 500ක් විතර. ලන්දේසි, ඉංග්‍රීසි මුන් මේක බැලුවා මේ පන්සල් වල වලව් වල මුන්ට මාර වැඩක් නේ. ඒ වෙනකොට බලන්න පිට රටවල වල වැසිකිලි නෑ. ප්‍රංශේම টয়ලට් නෑ. ප්‍රංශේ වහල්ලු මිනිස් වෙනදාම ඒ ලොකුන් වැසිකිලි කරන්නේ අර වහල්ලුන්ගේ අත් දෙකට. අරුන් වැසිකිලි කරලා වෙනකම් උන් වාඩි වෙලා අත් දෙක අල්ලන් ඉන්න ඕන. කොහොමද මේ දියුණුයි කියන රටවල්. එතකොට අපිට කැසිකිලියකුත් තිබුණා. ඕක බලලා තමයි සුද්දා පිට රටට ගිහින් උන් ඇදුවා පිරිමීන්ට টয়ලට් එක ඇතුලේ වෙනම මුත්‍රා පෝච්චියක්. කැසිකිලි කියලා. ඒක අපි සල්ලි දීලා ගත්ත උන්ගෙන්. අපි සල්ලි දීලාද අපේ දේ අපි සල්ලි දීලා නම් එල්ලලා තියෙනවා තැන් තැන් වල. ඔන්න බලන්න. එතකොට මේවා දස වස්තු පින්. පින් කියන එක කරගත්තොත් බමුණු තුමනි ඊළඟ භවයේ සැපවත් වෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව. ආයුෂය සම්පූර්ණ ලැබෙන්න ඕන. අකාලේ මැරෙන්න බෑ. කොරෝනා නෙමෙයි මොකා ආවත් පින තියනවා නම් මරන්න බෑ. ඒක තමයි මා ශක්තිය. පුණ්‍ය ශක්තිය, පුණ්‍ය බලය කියන්නේ ඒකට. ඒක ඉරිදියක්. ඉරිදි බලයක් ඒක දීර්ඝායුෂ. ඊළඟට ලස්සන රූපයක්. වර්ණ සම්පත්තිය. ඊළඟට සැපයක්. සැප කියන්නේ නිරෝගීකම. බට ගගා ඉන්න නෙමෙයි මනුලොවට එන්නේ. කරන්ට් අල්ල ඉන්න නෙමෙයි මනුස්ස ලෝකෙට ආවේ. බලන්න එපෑ විඳින දුක. ඊළඟට බලේ දේශපාලන නෙමෙයි. ඇඟේ පන. පයින් යන්න, වැඩ කරන්න, ගස් නගින්න, තමන්ගේ වැඩ ටික කරගන්න. එහෙම නැතුව මන්ද බුද්ධික නම්, කොර වෙලා නම්, අඩු මාසෙන් නම්, ඔය කොරවාට්ටු වල නම් ඉන්නේ අසාර්ථකයි. ඊළඟට බුද්ධිය. බුද්ධිය කියලා කිව්වේ නුවණ, උපාධි නෙමෙයි. අද 90%ක්ම මේ රටේ වැරදි කරන්නේ උපාධිකාරයෝ. හොඳට බලන්න. දොස්තර උපාධිය ගත්ත එක ගර්භණී අම්මගේ නිර්වත ෆොටෝ ගත්තා නම් මොකද උපාධිය?
මේ කියන්නේ බුදු ආමුදුරුව වෙන මොකක් වන්නේ මේ ස්ථානෝචිත ප්‍රඥාව. තැනට ඔබින නුවණ. ගිය තැන පැරදෙන්න බෑ. ඒකයි පිනේ විපාක. යන තැන බැබලෙන්න ඕන. පින කියන්නේ ඒකයි කොතන ගියත් කැපිලා පේන්න ඕන. ඉන්දියාවේ කියමනක් තියෙනවා මිනිස්සෙක් කියලා ඉපදුනොත් මල ගෙදරට ගියාම ඌ මරණේ වාගේ ඉන්න ඕන මල කඳ වාගේ. ඇයි ඌ ගැනමයි ඔක්කොම කතාව. මගුල් ගෙදර ගියොත් ඌ මනමාලයා වගේ ඉන්න ඕන. අර මල කඳ ගැන නෙමෙයි කතාව අර එයා ගැන. එතකොට එයා තමයි මල කඳ. මල ගෙදර කතාව වෙන්නේ එයා ගැන නම්. මල ගෙදර මනමාලයා ගැන නෙමෙයි කතාව වෙන්න ඕනේ අර පින් තියෙන එක ගැන. ඒ බඳු ජීවිතයක්. මේ බමුණුවරු දෙන්න බොහොම සතුටු වුණා. සාදු සාදු අනුමෝදාමි. අනේ ස්වාමීනි දන්නේ නැති කරුණු අපි අද දැනගත්තා. දැන් අපි වයසයි ලෙඩ වෙලා ජීර්ණ වෙලා 120යි. ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ඉවරයි. තව චුට්ට කාලයයි තියෙන. ඒ වෙනකොට මේ ටික කරගන්න පුළුවන් නම් පේතස්ස ඊළඟ භවය අපිට සැපයි. අපේ ජීවිතේ නෑ අපි වරදගත්තේ. ලැජ්ජ බය ඇතුවයි මෙච්චර කල් ජීවත් වුණේ. ඔන්න තමන් ගැන කියන සතුට. කාලඟද බුදු ආඳුරු ඉදිරිපිට කියන්න පුළුවන් නම් බොරු කියන්න බෑ බුදු කෙනෙක් ළඟ. තමන්ගේ ජීවිතය ගැන මේ කියන්නේ. අපි තරුණ කාලේ නිසි වයසේ කසාද බැන්දා දරුමල්ලෝ ලැබුණා. දරුවන්ට යුතුයකම් පවෙන් ගලවගත්ත පිනට යොමු කළා. ඒ නිසා දැන් අපිට සැපයි. ඒ වැඩේ දෙමව්පියෝ වෙච්ච අපි නොකලා නම් ගුටි කන්න වෙනවා. අර 100 කෙනෙකුට ඉදලෙන් ගන්න. ඒ ළමයින්ගේ වරදකුත් නෙමෙයි. අරියට අදලා නැහැ. ඔද්ද රස වෙන්න ඇඳි ගන්න ඕන. නැත්තම් කොහොමද කන්නේ? ළමයි නරක නෑ. අද උනේ මොකද්ද? දෙමව්පියෝ නරකයි. ළමයි දිහා බැලිල්ලක් නෑ. දැන් මේ රටේ වැඩිපුරම නාස්ති උනේ ගෑනු ළමයි. වැඩිපුරම කොල්ලෝ නෙමෙයි. ශ්‍රී ලංකාව දැන් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගෑනු ළමයි වැඩිපුරම දැන් මතට ඇබ්බැහි වුණා. දැන් ওই පොලිසියෙමයි මට කිව්වේ අවුරුදු 16 කෙල්ලෝ දෙන්නේ කත්තඩංගොට ගත්ත අයිස් ගාලා. අපි දැකලත් නැහැ මේ අයිස් කියන්නේ මොකක්ද? මේ ගෑනු ළමයි. දැන් වැඩිපුරම සිගරට් බොන්නේ ගෑනුලු. කඩකාරයෝ කියන්නේ. ආඳුරු දන්නේ අර ගෙදර ඉන්න ගෑනු කෙනායිල පැකට් 2-3 අරන් යනවා සිගරට්. මේම ගියොත් විනාශයක්. මේ බමුණෝ දෙන්න කියනවා අපි දරුවන්ට යා යුතු මඟ පෙන්නවා. අපේ ළමයි අපිට ගෞරවයක්. දැන් අපිට වඩා ලාබාලා එච්චර වයස නැහැ. 50 60 පිරිච්චයි ඉඟා කනවා. අපි මේ එනකොටත් දැක්කා. මොකද උනේ තිබිච්ච ටික නාස්ති කරගත්තා. අපි යා යුතු මඟ දරුවන්ට පෙන්නවා. දැන් අපි සැනසෙල්ලයි නාකි වෙලා. ඒකයි ඔබ වහන්සේ දකින්න ආවේ. අනේ බුදුරජාණන් වහන්සේ මේ ටික මීට කලින් අපි දැනන් හිටියේ නෑ. අපි මෙන්න මේවා කළ යුතු දිය යුතු දේවල් කියලා දන්නේ නෑ. ඒ නිසා අපි මැරෙන්න කලින් තව ගස් ටිකක් හිටවනවා. අඹ ගස් ටිකක් අපි තව සිටවන්නයි මේ සූදානම්. මුණුබුරු මිනිබිරියෝ එක්ක. දැන් මේවා දැනගෙනද මන් දන්නේ අර පෞගී කාලේ ටීවී එකේ කාටුන් එකක් ගියා මේව එකක්. මොනවද මුත්තේ මොකද කරන්නේ? ඒ කාලේ ආඳුරු කෙනෙකුව මන්නේ කිව්වත් දන්නේ නැහැ. මට නම් ළමියෝ අඹ කන්නම් වෙන්නේ මම මේ අනාගතයට යුතුයකම ඉෂ්ට කරන්නේ. දැන් මං අපි ඕක කරන්න යන්නේ. මල් ගස් ටිකක් හිටවනවා ස්වාමීනි පුද පූජාවට කඩාගෙන යන්න. දැන් බලන්න සන්ධ්‍යා කාලෙ වෙද්දි මේ පළාතෙම උවසුවෝ උපාසිකාවෝ ඉස්සර නම් අපි පොඩි කාලේ ඔබ වහන්සේ වඩින්න කලින් මේ පළාතට රෑ වෙද්දි ගෑනු පිරිමි ඔක්කොම කස් මේ රාබීලා පාරේ ගා ගන්නවා. කුඹුරෙන් ඇවිදින් කරන්නේ මොක අනාචාර වැඩ.
දැන් ඒම නෑනේ. දැන් කුඹුරෙන් එන්නෙම ගඟට බෑලා නාලා. ගෙදර ආපු ගමන් මල් වට්ටියක් ගිලම්පස ටිකක් මොනවර උස්සගෙන යනවා පේලියට. රෑ 8-9 වෙනකන් ජේතවනේ නැත්තම් පූර්වාරාමේ. ඔබ වහන්සේත් ඒ අය වෙනුවෙන්ම බණ කියනවා. ඒ අයත් වාඩි වෙලා සාදු සාදු කිගේ ළමයි එක්ක. ඔක්කොම මේ ඊට පස්සේ තමයි කාලා බීලා බුදියන්නේ. දැන් බොහොම ලස්සනයි නගරේ. කලකෝලාල නැහැ, ප්‍රශ්න නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මරණං නියතං බෑ මේකෙන් ගැලවෙන්න. ඇංගෙන්න තැනක් නැහැ, මරණයෙන් ගැලවෙන්න තැනක් නැහැ. බේතක් නැහැ මරණයෙන් මිදෙන්න. උපන්නා නම් මරණය නියතයි. ඒකත් ඔබ වහන්සේ පුන පුනා කියන දෙයක්. ඒ නිසා මේ ලෝකේ ඉපදුනොත් නාකි වෙනවා ජරාව, නාකි වෙනකොට ලෙඩ වැඩි. තරුණ කාලේ වගේ නෙමේ අවුරුදු 35 40 පනිනකොට දැනටම තේරෙනවා. දැනටම තේරෙනවා අනේ මොකද්ද මේ ජීවිතය කියලා. කොරෝනාම එන්න ඕන නැහැ. මේ නාකි වීගෙන යනකොට 30 35 40 වෙනකොට අද කාලේ ඇඟට අමාරුයි. ඉස්සර වාගේ බණ කියන්න අමාරුයි, ඇවිද ගන්න අමාරුයි, සීනි ඇවිල්ලා, ප්‍රෙෂර් ඇවිල්ලා බේත්ම බිබී ඉන්නයි වෙන්නේ. ලෙඩ ඊළඟ කාරණාව මරණය. මැරුණම නැවත උපතක් තියෙනවා. ඒ උපත සකස ගන්න ඕනේ තමන්මයි. අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි. අම්මා කළා නෙමෙයි තාත්තා කළා නෙමෙයි දෙයියෝ කළා නෙමෙයි. ඒකයි මේ සූත්‍රයේදී කියන්නේ. උපනීයති ජීවිත මප්පමායෝ. උපක්‍රමයේ මේ ක්‍රමක්‍රමයෙන් ජීවිතේ මරණය කරා යනවා. ජරූපනීතස්ස නසන්තිටානා. මේ ජරාවෙන් බේරෙන්න කොහෙවත් ස්ථානයක් නැහැ. ඒතං බයං මරණේ පෙක්කමානු. මේ මරණය ඒකාන්තයි. ඊළඟට මරණයෙන් පස්සේ සැප ගන්න නම් කල යුත්තේ පින නේද? බුදුහාමුදුරුවෝ කිව්වා. ඇයි සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයි කියන්නේ පිනට නමක්. පිනයි කියන්නේ සැපට නමක්. පින් තියෙන තැනයි සැප තියෙන්නේ. සැප තියෙන තැනයි පින් තියෙන්නේ. ඒ නිසා පිනට බය වෙන්න එපා. එක පිනක් කරලා නතර වෙන්නත් එපා. නැවත පින් කරගන්න කියලා උපදෙස් දුන්නේ. පුඤ්ඤානි කෛරාත. කෛරා කියන්නේ බුද්ධිමතෙක්. බුද්ධිමතා නැනවතා පිනට බනින්නේ ගරන්නේ. අනුන් කරන පින අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒකත් දස මේ පුණ්‍ය ක්‍රියාවලින් එකක්. පත්තිපත්තානුමෝදන. තමනුත් දුන්නා අනික් කෙනෙක් දෙනවා. ඒක දැකලා සාදු සාදු අනුමෝදාමි. ඉස්සර එමයි මේ අපි අපේ නායකයාලට වඳින්නේ. ඕකාස වන්දාමි බන්ති. ඔබ වහන්සේට වඳිනවා. මයා කතම් පුඤ්ඤං සාමින අනුමෝදිතබ්බං. අපි කළ පින ඔබ වහන්සේ අනුමෝදන් වෙන්න. නායකාඳුරු කොච්චර මානායක වුණත් අත් දෙක එකතුන පින්නේ දෙන්නේ. සාදු සාදු අනුමෝදාමි. සතුටින් ගන්න පින්. ඊට අපි ඉල්ල ගන්නවා. සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං. ඔබ වහන්සේ කරපු පින් අපිට දෙන්න. නායක ආඩම්බරෙන් අනුමෝදන් ගන්නවා. අපි අත් දෙක නළලේ තියාගෙන අනුමෝදන් වෙනවා. සාදු සාදු අනුමෝදාමි. ඇයි පින්නේ? පින් දැන් ගිහිලා වැන්දම නායකාඳුරු ආක බලනවා. පින් ගන්නෙත් නැහැ නායකාඳුරු. අපිට පින් දෙන්නෙත් නැහැ. ඉතින් දැන් උන්වහන්සේලා ඕවා කියන්නෙත් නැහැ. උඹේ පින් උඹ තියාගනින් අපේ පින් අපි තියාගන්න. දැන් ඒව නැහැ. ඔයා බලාපොරොත්තු වෙන්නත් බැයි ඒව ඉගැන්නුවෙත් නැහැ. ඒ ඉගැන්නුවේ නැහැ. එක පින් දීමයි පින් අනුමෝදන් වීමයි. හරි ලස්සනට තිබුණා ඉස්සර. ඕවා නැතිවීමත් එක පැත්තකින් අඩුවක්. නමුත් දොස් කියන්න බෑ. මොකද ඔක්කොම වෙනස් වෙනවා. දැන් ගෙදර කොල්ලා කෙල්ලා වුණත් අම්මා අප්පච්චිට ගාතාව කියලා වඳින්නේ නැහැ නේ දැන්. අවුරුද්දටවත් වඳිනවද මන් දන්නේ නැහැ දසමාස කියලා. තාත්තා ඉන්නවා බුද්ධිකාරෝ කියලා වඳිනවා අවුරුද්දට එක සැරයක් කියනවද නැහැ පුරුදු කලේ නැහැ. දැන් කොස්සෙන් ගාන්න ඉදලෙන් ගාන්න නාකියා ඵලයන් කියලා ගාන්න පොලිසි ඵලයන් කියන ඕවා තමයි උගන්වලා තියෙන්නේ. ඒ නිසා සතුටු වෙන්න
වයසට යනවා, මැරෙනවා, ලෙඩ වෙනවා. ඒ නිසා කායද්වාරයෙන්, වචීද්වාරයෙන්, මනෝද්වාරයෙන් මේ කියන තුන්දොර සංවර කරගෙන පින්කම් කර ගත්තොත් ජෝති පරායන ආලෝකෙන් ආලෝකයට යන්න පුළුවන්. තමන් කළ පින දියා බලබලා ඉද මෝදති සතුටු වෙන්නත් පුළුවන්. ඉද නන්දති නන්දනයට පත්වෙන්නත් පුළුවන්. ඒ සඳහා නුවණ යොදවන මෙන් කාරුණිකව මතක් කරන ගමන් අද දායකත්වයේ කැලණිය ගෝනවල පදිංචි අපේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිතුමා HMB එහෙරත් මැතිතුමා ඇතුළු එම මැතිනිය ප්‍රධාන දූදරු පිරිස. චමින්ද එහෙරත් පුතුණුවන්ගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ අශානි බුලේගොඩ මාත්මියට සහ පුතුන් තිදෙනාට සෙත් පැතීම. HMB එහෙරත් මහත්මයාට සහ ශ්‍රියානි අමුණුගම මහත්මියට ජනක හේරත් ලක්මාලි මංජුලා රොෂාන් කාර්යවසම් යන දූපුතුන් ඇතුළු පවුල්වල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම වර්තමාන අපේ විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ සහ දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම. දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පින්දීම කොරෝනා වෛරසයෙන් අපගේ මව්බිම ආරක්ෂා වේවා, මුළු ලෝකෙම සුවපත් වේවා කියන පැතුම. අපවත් වී වදාළ අපේ දරණගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාටත් ත්‍රිවිධ අමුදාව පොලිස් දෙපාර්තමේන්තුවේ මිය ගියා වූ සැමටත් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට ජීවිතයේ උදව් උපකාර කොට මිය ගියා වූ සෑම දෙනාට සසර සැප වේවා, සසර කෙටි වේවා, උතුම් නිවන් සුවයම ලැබේවා. පොළොන්නරුවේ ඉඳලා මේ වැඩම කළ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ඥාති පුත්‍රයෙක් මේ අපේ සහෝදර ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් පොළොන්නරු පැත්තේ සුවිශාල වැඩ කොටසක් කරනවා ඇති. උන්වහන්සේගේ ශාසනික වැඩත් තව දියුණු වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබටත් අපට සුවසේ පින් කරගෙන මෙලවත් ජයගෙන, පරලොවත් ජයගෙන, කෙලෙසුත් ජයගෙන, මාරයත් ජයගෙන අමාමා නිවන් පිණිස මේ පින් පවතිවා. විශේෂයෙන් චමින්ද පුතුණුවන්ට සුබම සුබ උපන්දිනයක් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දේව රැකවරණයෙන් ලැබිලා ජීවිත වාසනාවන්ත වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු